අදත් ඔබ මේ එක්වී සිටින්නේ ගුවන් බාලදක්ෂ ගුවන් යානා තාක්ෂණය පිළිබඳ පුහුණු වැඩමුළුවේ දෙවන අදියරයටයි. රටේ පවතින අයහපත් වසංගත තත්ත්වයේ හේතුවෙන් බාලදක්ෂ කටයුතු මග හැරෙන ඔබ වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් බාලදක්ෂ සමූහය විසින් සිදු කරනු ලබන මෙම මහඟු අවස්ථාවට සහභාගී වී සිටින අප සමූහයේ සමූහ බාලදක්ෂ ආචාර්යවරුන් ගුවන් බාලදක්ෂ ආචාර්යවරුන් මෙන්ම සියලුම ගුවන් බාලදක්ෂයන් ඉතා ගෞරවයෙන් අපි පිළිගන්නවා. ඉතින් ගිය සතියේ සහභාගී වූ ඔබට මතක ඇති අප විසින් පළමු වරට සිදු කරනු ලැබූ ගුවන් යානා හැඳින්වීමේ සහ ඒ විකාශනය පිළිබඳ දේශනය. අද සිට යම් හේතුන් මත මෙම දේශනය සඳහා සහභාගී වීමට හැකිවන ගුවන් බාලදක්ෂයින් සඳහා අප විසින් පටිගත කරනු ලබන දේශනවල වීඩියෝවන් ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවත් සතුටින් මතක් කර සිටින අතර අද දින ගිය සතියේ අප විසින් පවත්වනු ලැබූ දේශනයේ දෙවන කොටස වන ගුවන් යානා තාක්ෂණයේ ඉතිහාසය පිළිබඳ දේශනය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. වගේම අද දින දේශනය සිදු කරන දේශකයා මා විසින් ඔබට හඳුන්වා දෙන්නම්. අද දිනත් අපගේ ආරාධිත දේශකයා වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ සමූහයේ වර්තමාන නියමුවානන් ගුවරු සභාපති ගෲප් කැප්ටන් පමින්ද ජයවර්ධන නිලධාරීතුමයි. ඉතින් එතුමාව ගෞරවයෙන් යුතුව මෙම දේශනය සඳහා පිළිගනු ලබන අතර මම කැමති ඔහු ගැන යමක් අද දින ඔබට පවසන්න. මෙතුමා දාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර කීර්තිමත් ජනාධි බාලදක්ෂයෙකුද වනවා. තවද මොහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ වසර 28කට වැඩි කාලයක් තම රට දැය වෙනුවෙන් සිදු කර ඇති අතර රිවිරුක්ස වැනි ක්‍රියාන්විත මෙහෙයුම් සඳහා සක්‍රීය දායකත්වයක් ලැබෙදී ඇති අභිහිත රණවැරුවෙකු වේ. තවද උත්තම සේවා පදක්කමින් පිදුම් ලද මෙතුමා ගුවන් යානා පියාසර කිරීමේ සහ ගණ්ඩායම් වල මූලික තැනක් ගන්නා අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ විශිෂ්ට නිලධාරියෙකු වේ. වසර 2016 තුළදී හිටපු ගුවන් හමුදාපති එයා චීෆ් මාර්ෂල් කපිල ජයන්පත් නිලධාරීතුමන්ගේ ආරාධනයෙන් ගුවන් බාලදක්ෂ සමූහයේ සභාපතිත්වය ලබාගත් අතර මේ වන විට ජනාධිපති බාලදක්ෂයින් 30 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සමස්ත දයනයම ආවරණය කරමින් එට දයාද කර කිරීමට එතුමාට හැකි විය. තවද 2021 වසර වන විට ශ්‍රී ලංකාවේ බාලදක්ෂ දිස්ත්‍රික්ක 8ක් කරණය වන පරිදි ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා කඳවුරු මූලික කරමින් ගුවන් බාලදක්ෂ කණ්ඩායම් 8ක් ආරම්භ කිරීමට එතුමාගේ නායකත්වයට හැකි වූ අතර පාසල් 5ක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මූලිකත්වයෙන් ගුවන් බාලදක්ෂ කටයුතු ආරම්භ කරගත. ගුවන් බාලදක්ෂයින් 125කට සීමා වූ ගුවන් බාලදක්ෂ සමූහය අද වන විට ගුවන් බාලදක්ෂයින් 1500ක් ආසන්න ප්‍රමාණයට වැඩි කරමින් ගුවන් බාලදක්ෂ ආචාර්යවරුන් 72ක් පුහුණු කිරීමට එතුමාට හැකියාව ලැබුණු අතර ගුවන් බාලදක්ෂ සමූහයේ ශ්‍රී ලංකාවේ තුල කැපී පෙනෙන සමූහයක් බවට පත් කිරීමට එතුමාගේ නායකත්වයට හැකි විය. ඉතින් මම තවත් වැඩි වෙලාවක් ගන්නේ නැතුව අපේ අද දින දේශනය පවත්වන ගරු සභාපති ගෲප් කැප්ටන් පමින්ද ජයවර්ධන නිලධාරීතුමන්ට ඔහුගේ දේශනය පැවැත්වීම සඳහා ඉතා ගෞරවයෙන් යුතුව ආරාධනා කරන සිටින අතර පවතින කොරෝනා වසංගත සත්‍යය ආරක්ෂා වී නිවසටම සිටින ලෙසට ඔබට මතක් කරමින් මම නිහඬ වෙනවා අපගේ දේශනය පවත්වාගෙන යාමට ස්තුතියි. Let it begin.
සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා මගේ මේ දනුජ් පුදාට අපේ ස්කවුට් 57 යා ස්කවුට් ගෲප් එකේ මේ මම සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම සවිස්තර විස්තරයක් ඉදිරිපත් කරා. ඉතින් ඒ වගේම මගේ සියලුම බාලදක්ෂ ආචාර්යවරුන්ට මේ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙනවා. අපි ගිය සතියේ බැලුවා මේ රයිට් බ්‍රදර්ස් ලගේ ඉඳලා ගුවන් යානා විකාශනය වෙච්ච විදිහ. ඉතින් අද අපි බලන්නේ ඒ ගුවන් යානා විකාශනය වෙච්ච විදිහ අපි තනිකරම පැසෙන්ජර් කාගෝ එයාක්‍රාෆ්ට් වලටම ආවා. ඉතින් අද අපි බලන්නේ මේ යුද ගුවන් යානා රයිට් බ්‍රදර්ස් ලගේ ඉඳලා යුද ගුවන් යානා කොහොමද විකාශන වෙලා ඇවිල්ලා තින්නේ දිනු වෙලා ඇවිල්ලා තියෙන කියන එක තමයි අපි අද බලන්නේ. ඉස්සෙල්ලාම අපි බලමු දැන් පොඩි වීඩියෝ එකක් තියෙනවා ඉස්සෙල්ලා. Военный оркестр Шри-Ланки на Красной площади впервые. Шри-Ланка – страна, расположенная на острове Цейлон. Ее население более 21 миллиона человек. Любопытно, что выходные дни на Шри-Ланке – это не только суббота и воскресенье, но и дни полнолуния. Считается, что именно в эти дни надо медитировать, а медитировать лучше дома. Интересен флаг Шри-Ланки. На нем изображен лев, и это не от особой любви к животным. Лев символизирует коренных жителей острова, сингалов, которые пришли на Цейлон в 7 веке до нашей эры. А синха по-индийски и значит лев. Лев держит меч, который называется кастаны, то есть это храбрый. Листки по углам флага тоже непростые. Это листья священного буддийского дерева пайпул. Пайпул – это пиковое дерево. Они напоминают о любви, сострадании, взаимопонимании и самообладании. Есть еще и вертикальные полосы на флаге. Зеленая полоса – это мавры, оранжевая – тамилы. На Красной площади звучит песня испанской группы Las Ketchups «Асарахе».
Припев этой песни перевести нельзя. Он состоит из звуков, которые испанцы слышат в песне американской группы Sugar Hill Gang. Rapper's Delight песня называется. И создали эту песню в шутку. Ее создал продюсер группы Мануэль Руис. А с РХ так испанцы слышат английские слова. I said a hip hop. И как тут не вспомнить, что и Шекспира испанцы называют Чакеспиаре. ඇහෙනවනේ මම. සමා වෙන්න අපේ IT ප්‍රොබ්ලම් එකක් හින්දා ගොඩක් පහුණා මේ ප්‍රෝග්‍රෑම් එක. අපි දැන් ගිය සතියේ කතා කරේ තනිකරම රයිට් බ්‍රදර්ස් ලගේ ඉඳලා මොඩර්න් එයාක්‍රාෆ්ට් එක වෙනකන් විකාශනය. ඒකෙදි ෆයිටර් එයාක්‍රාෆ්ට් විතර නෙමෙයි ෆයිටර් එයාක්‍රාෆ්ට් එක්කම අපි ඇවිල්ලා පැසෙන්ජර් එයාක්‍රාෆ්ට් කාගෝ එයාක්‍රාෆ්ට් වෙනකම්ම අපි විකාශනය බැලුවා. දැන් අද අපි බලන්නේ රයිට් බ්‍රදර්ස් ලගේ ඉඳලා අද දක්වා තියෙන ෆයිටර් එයාක්‍රාෆ්ට් ගැන, ඒ කියන්නේ යුද ගුවන් යානා පිළිබඳව. તો රයිට් බ්‍රදර්ස් ලගෙන් 1903 න් ආව එයාක්‍රාෆ්ට් පස්සේ ඒගොල්ලන්ගේ US ආර්මි එකට හදනවා 1909 එයාක්‍රාෆ්ට් එකක්. ඒක ඇවිල්ලා පරීක්ෂණ තත්ත්වයේ කරන එයාක්‍රාෆ්ට් එකක්. ඒක 1909 තමයි හදන්නේ. ඔයගොල්ලන්ට පේන්නේ මේ ස්ක්‍රීන් එකේ මොඩල් එයාක්‍රාෆ්ට් එක. ඊළඟ එක දැන් බලන්න ඒ එයාක්‍රාෆ්ට් එකෙන් ඊළඟ එයාක්‍රාෆ්ට් එක වයිසින් 3 කියන එක. මේක ෆ්‍රෙන්ච් එයාක්‍රාෆ්ට් එකක්. Volvo 1 එකේ පාවිච්චි කරපු 2 seater එයාක්‍රාෆ්ට් එකක්. මේකේ ඉස්සරහින් නෙමෙයි එන්ජින් එක තියෙන්නේ පිටිපස්සේ. ඒතර මේක push type. ඒ කියන්නේ ඉස්සරහින් තියුණා නම් අපි ඒකට කියන්නේ ඇදගෙන යන මේක ඇදගෙන යන තත්ත්වයේ ක්‍රමයක් තියෙන්නේ. අතරම මම ඒව පස්සේ ඔයගලන්ට විස්තර කරනවා. නමුත් දැන් මේකේ තියෙන්නේ පිටිපස්සෙන් ताल्लु करना सिस्टम में का एक पुश टाइप एयरक्राफ्ट है එතකොට මේක Volvo 1 එකේ තමයි පාවිච්චි කරන්නේ. දැන් බලන්න දැන් මේකේ ඉඳලා පොඩ wings වල වෙනස් වීම. ඊට පස්සේ බඳේ වෙනස් වීම. දැන් පේනවා ඇති ඔයගොල්ලන්ට මේ හතරස් බඳක් තමයි තියෙන්නේ. එතකොට දැන් රෝද තියෙන හැටි බලන්න. මේ රෝද ඇවිල්ලා මෙතන තියෙනවා මට පේනවා හතරක් තියෙනවා. ඉස්සරහට දෙකයි පිටිපස්සට දෙකයි. ඒ තියෙන ස්ථාන බලන්න. ඊට පස්සේ මේන් වින් එකේ වින්ග්ස් දෙකක් තියෙනවා. පිටිපස්සේ ටේල් වින් එකේ වින් එකක් තියෙනවා. ඉතින් බලමු ඉස්සරහට ඊළඟ එයාක්‍රාෆ්ට් එක බලමු. අන්න බලන්න දැන් Bristol Scout මේක single seater rotary engine biplane කියන්නේ මේක ඇවිල්ලා wings දෙකක් තියෙන wings දෙකක් උඩ එකකයි main wing එක දෙකකට තියෙන්නේ. මේක දැන් අන්න බලන්න හතරස්ව තිබුණ බඳ කියන්නේ fuselage එක දැන් round වෙලා තියෙනවා. ඔයගලන්ට බඳ round හැඩයක් තමයි පේන්නේ. එතකොට main landing gears ඉස්සරහා තියෙනවා, පිටිපස්සේ තියෙනවා චූටි රෝදයක්. tail මේ රෝදේ. එතකොට ඒක ගත්තාම
මේ මොඩල් එක දැන් ඉස්සෙල්ලා තියුණ එකට වඩා විකාශන වෙලා දියුණු වෙලා මට පෙන්වන්න ඕනේ අතරම මේ කොහොමද ඕගලන්ට මේවා ඩිසයින් වෙලා විකාශනය වෙලා එන විදිහ සහ එතකොට මේකේදී ගුවන් යානය වේගය ගෙනියන්න පුළුවන් බර අණුව ඊට පස්සේ මැනුවරබිලිටි එක අණුව ඒ කියන්නේ පාලනය කරන්න පුළුවන් හැකියාවල් අණුව මේක වෙනස් වෙන ඩිසයින් එක වෙනස් වෙලා ඩෙවලොප් වෙන විදිහ තමයි මම මේ පෙන්වන්න හදන්නේ ඔයගොල්ලන්ට මේ ඊළඟ එකට අපි යම් බලන්න ස්පෑඩ් එස්සේ මේක එක්සම් 15 මේකත් බයිප්ලේන් එකක් එක්සම් 15 මේක ෆ්ලයි කරලා තින්නේ ෆ්‍රාන්සිය සහ රුසියාව විසින් ෆස්ට් වර්ල්ඩ් වෝර් එකේ යූස් කරලා තිනවා මේක රෙකග්නයිසන්ස් ඒ කියන්නේ ඔත්තු බැලීම සඳහා ද පාවිච්චි කරලා තියෙනවා මේ එයාක්‍රාෆ්ට් එක බලන්න දැන් මේකෙත් ලොකු වෙනසක් නැහැ නමුත් අර ඉස්සලා තියෙන මේ එයාක්‍රාෆ්ට් එක වගේමයි මේකත් වින්ග්ස් දෙකක් තියෙනවා පිටිපස්ස ඒ විදිහමයි ඉස්සරහා මේන් ලෑන්ඩින් ගියර්ස් තියෙනවා අපි බලමු ඊළඟ එක මේක DH2 කියන එයාක්‍රාෆ්ට් එක ෆස්ට් වර්ල්ඩ් වෝර් එකේදී පාවිච්චි කරපු Havilland කම්පැනි එකෙන් තමයි මේක DH1 කියන 2-seat aircraft එකක් මේකත් pushback pusher biplane aircraft එකක් පිටිපස්සේ තමයි එන්ජින් එක තියෙන්නේ දෙන්නේ single seater මේක ඒ කියන්නේ එක්කෙනා යන්නේ මේ aircraft එක ඊළඟ එක බලමු මෙන්න දැන් ගුවන් යාන ගුවන්ගත කිරීම අපි රන්වේ එකක් යූස් කළා කියන්නේ ගොඩබිම යූස් කරගෙන ගුවන්ගත කරා වගේම අපි ships ඒ කියන්නේ නාවික සම්බන්ධ ඒරෝමැරින් කියලා අපි කියනවා ඒ කියන්නේ කැරියර් එකක් අපි ඒකට කියන්නේ නැවක් උඩ දාවන පතයක ගුවන් යාන ගුවන්ගත කිරීම ආරම්භ කරනවා 1917 එතකොට මේක Aeromarine 39 American 2-seater මේකන training aircraft එකක් US Navy පාවිච්චි කරලා තියෙන 1917 මේක හරියට පැහැදිලිව පේන්නේ මේ මට පෙන්වන්න ඕනේ මේ අතරම aircraft ඉස්සෙල්ලාම carrier base ඒ කියන්නේ නාවික නැවක් උඩ ඉඳලා ප්‍රථමයෙන්ම ගුවන්ගත කරපු විදිහ ඊළඟ එකට අපි යමු අන්න වෙන බලන්න දැන් මේක ටිකක් ලොකුයි එයාක්‍රාෆ්ට් එක මේක එක්සම් 18 මාටින් MB1 ඇමරිකන් බයිප්ලේන් එකක් ලොකු එයාක්‍රාෆ්ට් එකක් මේක ඇත්තටම බෝම්බ එකක් විදියට ඒ කියන්නේ බෝම්බ දාන්න තමයි ෆස්ට් වර්ල්ඩ් එකේ යූස් කරලා තියෙන්නේ අපි ඊළඟට මේක F6C Hawk කියන එයාක්‍රාෆ්ට් එක एकदम से 20 में अमेरिकन नेवल बाइप्लेन එකක් ෆයිටර් එයාක්‍රාෆ්ට් එකක් ඊළඟ එක බලමු මේක බලන්නකො ෆස්ට් වර්ල්ඩ් වෝර් එකේදී ඔයගොල්ලන් අපි යූස් කරපු එයාක්‍රාෆ්ට් With the coming of modern warfare and massed mechanical armies, the age of the chivalrous knight doing battle one-on-one on the field has long since vanished. However, there still remains one bastion that best upholds that ancient philosophy. You need only look up high above the battlefield to the brave fighter pilot.
මේ ඔයගොල්ලන්ට පේන්නේ grasshopper කියන aircraft first flight එක ගිහලා තියෙන 1938 Piper aircraft company එකේ Volvo 2 එකේදී මේ පාවිච්චි කරනවා. දැන් බලන්න මෙන්න මේකේ අර wings දෙකක් තියුණ එක ප්‍රධාන wings දෙකක් තියුණ එක දැන් එකක් වෙලා. එතකොට හැඩේ බලන්න main landing gears බලන්න. එතකොට ඉස්සරහා තියෙනවා ඔයගලන්ට පේන ප්‍රොපෙලර් එකක්. ඒතර එන්ජින් එක තියෙන ඉස්සරහා මේ aircraft එක අපි ළඟට දැන් බලන්න මේ aircraft එකේ මේ 1935 මේ North American T6 Texan කියන aircraft එක මේක බලන්න wings වල දැන් උඩින් තියුණ wings යටට ඇවිල්ලා ඊට පස්සේ ඒ කියන්නේ හොඳ පයිලට්ට හොඳ view එකක් හොඳට පේන වටපිටාව හොඳ view එකක් තියෙන විදිහට අනිත් ඒ canopy එකක් තනිකරම පයිලට්ගේ ඒ කියන්නේ ශරීරයේ එළිය නෙමෙයි තියෙන්නේ කොහොම ඇතුලේ තියෙන විදිහට වෙන විදිහට ඒ canopy එකක් තියෙනවා ඉස්සරහා ඔයගොල්ලන්ට පේන propellers තියෙනවා ඊට පස්සේ මේකේ එන්ජින් එක ඉස්සරහා තියෙන්නේ අපි ඊළඟට යම් බලන්න දැන් බලන්න මේකේ අර ඉස්සෙල්ලා තිබුණ එයාක්‍රාෆ්ට් එක වගේම තමයි නමුත් මේකේ දැන් ප්‍රොපෙලර් එක ඉස්සරහා තියෙන්නේ අතන wings වලට මම wings ගැන කතා කරනකොට මේ wings variations ගැන කතා කරනකොට ඒක කියලා දෙනවා කොහොමද ඒවා වෙනස් වුනේ කියලා biplane එකේ ඉඳලා ඊට පස්සේ monoplane එකත් මේ එකත් එක්ක ඊට පස්සේ engine කොහොමද වෙනස් වුනේ කියන කතා කරනවා මට මේ ඉස්සෙල්ලාම අපේ introduction එකක් විදිහට තමයි මම මේ ඉතිහාසය ගැන කතා කරන්නේ පස්සේ අපි එක කොටස් ගැන වෙනම සාකච්ඡා කරනවා. ඒතර මේ aircraft එක North American P-51 Mustang Volvo 2 එකේදී පාවිච්චි කරපු හොඳ fighter aircraft එකක්. අපි ඊළඟට ඔර බලන්න මේක මේ ඇවිල්ලා දැන් ඉස්සෙල්ලා අපි බොම්බ එකක් දැක්කා. දැන් ඒ බොම්බ එකයි මේ බොම්බ එකක්. Volvo 2 එකේදී පාවිච්චි කරපු B-17 Flying Fortress කියන aircraft එක engine 4ක් තියෙනවා මේක ගොඩක් ලොකුයි aircraft එක ගොඩක් බර බෝම්බ ප්‍රමාණයක් ගෙන අරන් යන්න පුළුවන් ඒක ගොඩක් බර 200 මේ aircraft USA මේ Army Corps වල තමයි මේ ඉස්සලා fly කරලා තියෙන්නේ Flying Fortress 4 engine heavy bomber developed in 1913 for the United States Army Air Corps. ඉතින් මේකේ ගොඩක් එන්ජින් එක තියුණ එක දෙක 3 4 වෙලා තියෙනවා. එතකොට මේකේ ගොඩක් බෝම්බ ප්‍රමාණයක් ගෙන යාමේ හැකියාව තියෙනවා. ඉතින් බලන්න දැන් අර පොඩි එයාක්‍රාෆ්ට් එක ලොකු වෙලා ඊට පස්සේ එන්ජින් ගාන කියන්නේ එන්ජින් ගාන වැඩි කරලා පවර් එක වැඩි කරගෙන තියෙනවා. ඒතර ගෙනියන්න පුළුවන් බර ප්‍රමාණය වැඩි කරගෙන තියෙනවා. ඊළඟට මේක තමයි අපි ගේසරත් සාකච්ඡා කරා මේක අපිට මේ Me-262 කියන අපේ first operational jet powered fighter aircraft එක මේ German aircraft එක ප්‍රථමයෙන්ම Volvo 2 එකේදී පාවිච්චි කරපු පළමුවෙනි jet aircraft එක මේක ගියසරත් අපි බැලුවා බලන්න දැන් මේකේ බලන්න engine propellers නැහැ මේක දින දැන් jet engine. එතකොට මේවයි fuselage එකේ ඉඳලා design එකේ ඉඳලා පොඩ වෙනස් වෙගෙන යනවා. engine වල දැන් බලන්න මේ engine එක ටිකක් ලොකුයි. අපි ඉස්සරහට බලනවා මේ engine පොඩි වෙනවා. තියෙන ස්ථාන වෙනස් වෙනවා. මේකේ තියෙන අතන wings දෙකේ දෙපැත්තේ බලමු ඊළඟ එක. මේ ඇවිල්ලා 1941 එකේ මේ aircraft එක P-47 Thunderbolt කියන aircraft එක
මේකත් අර ඉස්සෙල්ලා වගේ අපි සාකච්ඡා කරපු බලපු මේ ප්‍රොපෙලර් එයාක්‍රාෆ්ට් එක ඊළඟ එකට යන්න. මේ එයාක්‍රාෆ්ට් එක ඇවිල්ලා ඇත්තටම බාණ්ඩ සහ මගින් ප්‍රවාහනය කරන්න යූස් කරලා තියෙන්නේ වැකෝත් CG4 කියන එයාක්‍රාෆ්ට් එක මේ cargo and passengers transport කරන්න යූස් කරලා තියෙන්නේ Volvo 2 එකේදී. ඊළඟ එකට යන්න. අපි දැන් ටික අර Volvo 2 එකෙන් පස්සේ තමයි propellers නැති වෙලා එයාක්‍රාෆ්ට් වල jet engine ඇවිල්ලා ඊට පස්සේ ටික තමයි විකාශනය වෙලා යන්නේ. මේ බලන්න මේ එයාක්‍රාෆ්ට් එක Gloucester Metro කියන එයාක්‍රාෆ්ට් British එයාක්‍රාෆ්ට් එක 1943 වල තමයි first flight එක කරලා තියෙන්නේ. jet engine දෙකක් තියෙනවා මේ එයාක්‍රාෆ්ට් එකේ. අපි ඊළඟ බලමු. හරි අපි දැක්ක ඉස්සෙල්ලා වීඩියෝ එකෙන් දැක්ක අතරම මේ ඒක පොඩක් කැඩි යන මේකක් තියෙනවා අපි ඉදිරි ප්‍රෝග්‍රෑම් එකේ බලමු ඒක ඒ වගේ වෙන්නේ නැති වෙන්න මේව කරන්න විකාශනය බලමු මේ අපේ තියෙන IT ප්‍රොබ්ලම් එකක් තමයි මේ හදන කොට තියෙන ප්‍රොබ්ලම් එකක් එතකොට අපි බලමු ඊළඟ ස්ලයිඩ් එක Boeing 29 B29 Super Fortress මේකත් බෝම්බ එකක් අර B17 වගේ 1942 වල තමයි මේක හදලා තියෙන්නේ බලන්න මේ ලොකුයි මේ aircraft මේකත් 4 engine aircraft එකක් ගොඩක් බෝම්බ ප්‍රමාණයක් අරන් යන්න පුළුවන් Boeing කම්පැනි
ඇමරිකාවේ බෝයින් කම්පැනි තමයි මේක හදලා තියෙන්නේ. ඊළඟට දැන් අර මේ 262 වලින් පස්සේ අනිත් රටවලුත් ඇමරිකාව රෂ්‍යා එතකොට UK බ්‍රිටිෂ් ඒ කට්ටියත් ජෙට් පවර්ඩ් එයාක්‍රාෆ්ට් හදනවා. ඉතින් මේ එයාක්‍රාෆ්ට් එක මේ ඇමරිකාවේ එයාක්‍රාෆ්ට් එකක් Lockheed P-80 shooting star කියන එක ගියසරෙත් මේක ගැන කිව්වා මේ එයාක්‍රාෆ්ට් එක ගැන P-80 shooting star කියන jet engine aircraft එක ඇමරිකාවේ. ඊළඟට Bell X1 කියන එක මේක 1946 මේක experimental aircraft එකක් supersonic speed එකට supersonic speed එක ගැන අපි ගිය සතියේ කතා කරා. ඒ කියන්නේ ශබ්දයේ වේගය වගේ වේගයට වඩා යන්න පුළුවන් හැකියාවක් තියෙන aircraft. ඉතින් Bell X1 කියන එක experiment aircraft එක තමයි ඇමරිකාවේ use කරලා තින්නේ ඒ experiment එකට. ඊළඟ එක බලමු. North American F-86 Ebre 1947 මේ aircraft එක fly කරලා තින්නේ. මේකේ බලන්න මේකේ jet engine එක තියෙන එක ඕගලන්ට පේනවා ඇති මේ ඉස්සරහින් තමයි jet intake එක තියෙන්නේ. අතන මේකේ බඳේ දැන් අපි ඉස්සෙල්ලා දැක්කා wings දෙපැත්තේ තියෙන jet engine. නමුත් දැන් ඔන බඳට ඇවිල්ලා තියෙනවා jet engine එක. ඒ වගේ දැන් designs වෙනස් වෙනවා දැන් ටික ටික. අපි ඊළඟට යමු බලන්න. මේක training aircraft එකක්. මේ අපේ Cessna 150 වගේ තියෙන aircraft එකක්. මේකත් jet engine aircraft එකක්. Hawker Hunter කියන Royal Air Force එක, ඒ කියන්නේ UK Royal Air Force එක පාවිච්චි කරපු 1950 මේකේ jet engine දෙක තියෙන්නේ intake දෙක තියෙන්නේ wings වල wings fuselage එකට high වෙන ස්ථානයේ. එතකොට මේකෙත් engine එක තියෙන්නේ fuselage එකේ. අපි ඊළඟට යමු. B-52 මේක බොම්බර් එකක් US Air Force use කරන. මේකේ තියෙන engine 1 2 3 4 5 6 7 8ක් ඔයගොල්ලන්ට ගණන් කරන්න පුළුවන් ඇති. එක wing එකක engine 4ක් තියෙනවා. ලොකු aircraft එකක් බොම්බර් එකක් 70000ක pound 70000ක ගෙනියන්න පුළුවන් aircraft එකක් 1952 තමයි ඉස්සෙල්ලාම ගුවන්ගත කරලා තියෙන්නේ. ඒත් බලන්න මේ wings මේ ලොකු වුණාට මේ aircraft එක දැන් ඉස්සර bombers-ලා wings මෙහෙම swept එකට කියන්නේ swept back කියලා. wings design එක පිටිපස්සට හැරිලා තියෙනවා. එතකොට aircraft එක ගොඩක් දිගයි. ඒ කියන්නේ ගෙනියන්න පුළුවන් බර ප්‍රමාණය වැඩි කරගන්න සහ බඳ මහත නෑ. බඳ ඒ කියන්නේ fuselage එක හීනි. කියන්නේ මේ ගොඩක් හීනි එක නෙමෙයි කියන්නේ. වෙන aircraft එක ගත්තාම දැන් ඔය මුලදී ගත්ත bombers එක ගත්තාම ගත්තොත් එහෙම ඒ wings වලයි fuselage එකේ ඔයගොල්ලන්ට කම්පෙයාර් කරලා බලා ගන්න පුළුවන් මේක ලොකු වෙනසක් තියෙනවා. ඊළඟට මේ aircraft එක ඇත්තටම vertical take off ඒ කියන්නේ VTOL කියන concept එක experiment කරපු aircraft එකක් මේ US ඇමරිකාවේ. මේකෙන් VTOL කියලා අපි කතා කරනවා. ඒක vertical take off and landing කියලා කියන්නේ
අපි ඉස්සරහට බලමු ඒ වගේ aircraft තියෙනවා. මේක ඉස්සෙල්ලාම ඇමරිකාවෙන් ඒ concept එක ඒ flying concept එක test කරපු aircraft එක. බලන්න ඒකේ වීඩියෝ එකක් තියෙනවනේ. next තියෙන්නේ. ඊළඟ බලමු අපි. මේ තියෙන්නේ අරක ඉස්සෙල්ලා තියෙන්නේ propeller එකක් තියෙන්නේ. මේකේ තියෙන්නේ jet engine තියෙන්නේ. Ryan X13 කියන මේ aircraft එක මේකත් experimental aircraft එකක්. ඒ VTOL කියන concept එක practice කරපු aircraft එකක්. ඊළඟ වීඩියෝ එක right අපි බලමු දැන් මේ aircraft එක F8 Crusader කියන aircraft එක මේක US Air Force පාවිච්චි කරපු aircraft carrier base කියන්නේ නැවවල කියන්නේ US Navy US Air Force දෙකම පාවිච්චි කරලා තියෙනවා මේක මේ aircraft එක bombing කියන්නේ ground attack වගේ මේ capabilities තියෙන aircraft එක ගොඩක් carrier base aircraft එක කියන්නේ නැවවල ඉඳලා ගුවන් ගත කරන්න පුළුවන් ගොඩක් use කරපු aircraft එක. මේකෙත් මේ බලන්න මේ මේක jet aircraft එක. මේකේ jet intake එක ඉස්සරහා මූණේ පල්ලෙහෙන් තියෙන මේ design එක. ඔයගලන්ට පේනවා ඉතින් රවුමක් වගේ තියෙනවා මේ මෙතන. ඊළඟට මේ ඇවිල්ලා අර ඉස්සෙල්ලා කතා කරේ අපි VTOL කියන concept එක. ඒ ඉස්සෙල්ලා test කරලා තියපු aircraft එක ඇමරිකාවේ test කරේ VTOL කියන concept එක vertical take off and landing කියන එක. මේකේදී vertical take off and landing system එකේදී අත්‍තරම runway එකක් use කරන්න ඕනේ වෙන්නේ නැහැ. helicopter එකක් වගේ මේක මේ aircraft එක උඩට අරගෙන fly කරගෙන යන්න පුළුවන්. ඉතින් yak 36 කියන aircraft එක Russian aircraft එකක්. ඒගොල්ලන් ඉස්සෙල්ලාම experimental කරපු aircraft එක තමයි yak 36 කියන එක. ඊළඟට Did you know Philippine has F-8 Crusader? In late 1977, the Philippine government purchased 35 second-hand U.S. Navy F-8H that were stored in Davis Mountain, Arizona. 25 of them were refurbished by Boeing, and the remaining 10 were used for spare parts. As part of the deal, the U.S. would train Philippine pilots using the TF-8A. The F-8 Crusader, originally F-8U, is a single-engine supersonic carrier-based air superiority jet aircraft built by Vought for the United States Navy and Marine Corps, replacing the Vought F-7U Cutlass, and for the French Navy. The first F-8 prototype was ready for flight in February 1955. The F-8 served principally in the Vietnam War. The Crusader was the last American fighter with guns as the primary weapon, earning it the title the last of the gunfighters. The Philippine F-8 Crusaders were manned by the 7th Tactical Fighter Squadron at Basa Air Base and were mostly used for intercepting Soviet bombers. But due to lack of spares and the rapid deterioration of the aircraft, the remaining F-8s were grounded in 1988 and left on an open grass field at Basa Air Base. They were finally withdrawn from service in 1991 after they were badly damaged by the Mount Pinatubo eruption and have since been offered for sale as scrap. So what do you think about the F-8 Crusader of the Philippines? Just comment down below, and let's see if we can tackle it in the next episode. ඔයගලන්ට පේන්නේ VTOL කියන aircraft එක VTOL කියන concept එක vertical take off and landing කරන system එක බලන්න කොහොමද කියන මේ Harrier කියන aircraft එක මේ Harrier එක හදලා තින්නේ United Kingdom මේ කියන්නේ මහා බ්‍රිතාන්‍යයේ මේ aircraft එක සාමාන්‍ය අනිත් aircraft වගේ මනියක use කරන්න ඕනේ නැහැ. helicopter එකක් වගේ මෙහෙම take off කරන්න පුළුවන් land කරන්න පුළුවන්. අපි ඊළඟට බලමු Lockheed U2 කියන aircraft එක. මේක ඇවිල්ලා reconnaissance aircraft එකක්. exams 55 තමයි first flight එක කරලා තින්නේ.
මේක ඇවිල්ලා U2 අපි අතරම reconnaissance කියන්නේ අපි ඔත්තු බැලීම සඳහා use කරපු US Air Force වල aircraft එකක්. දැන් මේ වගේ aircraft එකක් design එක බලන්න මේකේ wings ලොකුයි බඳ ගොඩක් හීනි. ඒකට මේකේ යන්න පුළුවන් උස ප්‍රමාණය වැඩි. ඒ capabilities තියෙනවා. අපි ඊළඟ එක බලමු. ඔයගොල්ලන් අහලා ඇති aerial refueling කියන එක. එක ගුවන් යානයක ඉඳලා තව ගුවන් යානයකට උඩදී කියන්නේ අහසේදී කොහොමද ඉන්ධන ලබා දීම කරන්න කියලා ඉස්සෙල්ලාම කරලා තින්නේ 1923. මෙන්න මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පින්තූරේ මේ බයිප්ලේන් දෙක එක එයාක්‍රාෆ්ට් එකේ අනිත් එයාක්‍රාෆ්ට් එකට ඉන්ධන හුවමාරු කරගන්න විදිහ ඒ concept එක ඒ ක්‍රමයේ ඉස්සෙල්ලාම අඳුනලා තියෙන්නේ 1923. අපි බලමු මේ තියෙන්නේ අපේ Volvo 2 කාලේ ඒ aerial refueling එක කරපු විදිහ. දැන් අර බයිප්ලේන් එකෙන් ඉස්සෙල්ලා තියුණ සිස්ටම් එකට වඩා වෙනස් දියුණු කරලා අපි ඒ කියන්නේ හෝස් වලින් refueling කරන එක අරගෙන ඔයගොල්ලන් දැක්කා එක එයාක්‍රාෆ්ට් එක අනිත් එයාක්‍රාෆ්ට් එක මැනුවලි ගන්න හෝස් එකකින් තමයි ඒක වීඩියෝ එකේ තියෙන. ඔයගොල්ලන්ට වීඩියෝ එක මෙතන දාලා නැහැ. හෝස් එකකින් තමයි refueling කරන්නේ. දැන් මේ එයාක්‍රාෆ්ට් එක මේ යූස් කරලා තියෙන්නේ මේ Boeing B-29 Super Fortress කියන එයාක්‍රාෆ්ට්. මේක බොම්බ එකක් අත්‍තරම මේක බොම්බ එකක් විදිහටත් එතකොට Volvo 2 එකේදී මේ aerial refueling air to air refueling වලටත් යූස් කරලා තියෙනවා. ඊළඟට ඕගොල්ලන්ට මේ පේන්නේ දැන් ඇමරිකාව වගේම අනිත් රටවල් රෂියා, චයිනා, එතකොට යුරෝප් countries, UK වගේ රටවල් ඒගොල්ලොනොත් ඔය VTOL කියන aircraft concept එක, aerial refueling කියන concept එක, එතකොට jet aircraft කියන systems දියුණු කරලා තියෙනවා. මේ ඔයගලන්ට මේ ස්ක්‍රීන් එකේ පේන්නේ MiG-15 කියන aircraft එක. මේක very famous aircraft එකක්. අපේ Russian aircraft එකක්. ඔයගලන්ට අනිත් aircraft උත් තියෙනවා. මෙතන අනිත් රටවල තියෙන aircraft උත් මම කීපයක් දාලා තියෙනවා. මේ මොනවද බලාගෙනව රෂියා වල ගොඩක් මේක 1947 තමයි first flight එක කළා තිබුණේ. ගොඩක් famous aircraft එකක්. මේ පේන්නේ ඔයගලන්ට MiG-19 කියන aircraft එක. අපි 15 වලට පස්සේ MiG-19 හදලා තියෙනවා සෝවියට් රෂියා වල. මේක swept back wing කියන concept එකේ single seat aircraft එකක්. අපි ළඟට බලන්න මේ ඉස්සලා aircraft එකේ jet intake එක තියෙන්නේ ඉස්සරහා තනිකරම nose එකේ තියෙන්නේ. දැන් මේ පේන aircraft F4 Phantom කියන aircraft එක. මේ aircraft එකේ ඔයගොල්ලන්ට දෙපැත්තේ බලා ගන්න පුළුවන් මේ jet intake දෙක දෙපැත්තේ තියෙන්නේ. බන්දේ කියන්නේ fuselage එකේ දෙපැත්තේ ඉස්සරහා දෙපැත්තේ තියෙනවා. මේකේ engine එක මැද කියන්නේ fuselage එක මැද තියෙන්නේ. ඊළඟට MiG-21 කියන aircraft එක. මේක Russian aircraft එකක්. Soviet Russia වල හදපු එකක්. 1955 තමයි first flight එක කරලා තියෙන්නේ. මේකේ jet intake එක ඉස්සරහාම තියෙන nose එකේ තියෙන්නේ. ඊළඟට යනවා අපි. මේ aircraft එක අත්‍තරම මේක use කරලා තියෙන්නේ airborne early warning කියන system එක තමයි මේ ඉස්සෙල්ලාම 1958 මේ aircraft එක fly කරලා තියෙන්නේ. electronic warfare කියලා අපි කියනවා. යුද්ධයේදී අපි භාවිත කරනවා bombers පාවිච්චි කරනවා, interceptors පාවිච්චි කරනවා.
එතකොට මේ airborne early warning මේක ඇවිල්ලා E1 tracer කියන aircraft එක electronic warfare එකට තමයි මේක use කරලා තියෙන්නේ. ඊළඟට ඔයගොල්ලන්ට මේ පේන්නේ ඇවිල්ලා C-130 Hercules කියන aircraft එක ඊළඟට 62 මේක first flight එක කරලා තියෙන්නේ. මේක අපේ ගුවන් හමුදාවේ තියෙනවා C-130 ඉස්සෙල්ලම aircraft එක C-130A B කියලා යන්නේ. එහෙම series එකක් තියෙනවා අපි ගාව තියෙන E model එක. මේක 62 මේක cargo and passenger aircraft එකක්. තව මේකේ තව කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. air to air refueling කරන concept එක use කරන විදිහක් තියෙනවා මේකේ. එතකොට ඔය මම කිව්වේ airborne early warning systems, electronic warfare. එතකොට මේක gunship එකක් විදිහටත් use කරන අවස්ථා තියෙනවා. ඉතින් multi purpose aircraft එකක්. මේක එන්ජින් 4ක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මේකේ wing එක උඩින් තියෙන්නේ. ඒ කියන්නේ high wing එකක් තියෙන්නේ. ලොකු aircraft එකක් සාමාන්‍යයෙන් ටොන් 18ක් විතර payload එකක් බඩු ගෙනියන්න පුළුවන්, ධාරිතාවක් ගෙනියන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ aircraft එකට. ඊළඟට ඔයගලන්ට පේනවා ඇති SR-71 කියලා මම ගිය සැරේත් කතා කරේ නෑනේ. මේක SR-71 එක මේක ඇවිල්ලා අපි මේකේ Blackbird කියලා හඳුන්වනවා. මේක reconnaissance aircraft එක. 1964 මේක first flight එක කරලා තින්නේ. මේ aircraft එක ඔත්තු බලන්න තමයි අතරම use කරලා තින්නේ. සාමාන්‍ය Mach 4ක් විතර වගේ ස්පීඩ් එක fly කරන්න පුළුවන්. අනිත් එක outer space වලට ඒ කියන්නේ ගොඩක් උසින් අඩි 60000කට වඩා උසකින් 65000කට වඩා උසකින් වගේ fly කරන්න පුළුවන් aircraft එකක්. මේ aircraft එක දැන් use කරන්නේ නැහැ. US Air Force වල පාවිච්චි කර බොහොම famous aircraft එකක්. මේ තියෙන ඇවිල්ලා MiG-25 කියන සෝවියට් රෂ්‍යාව වල හදපු aircraft එකක්. 1970 තමයි මේ aircraft එක හදලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා මේකේ වෙනසක් වෙන ඒවාට වඩා මේකේ ෆින් එක කියන්නේ රඩ එක හයි කරලා තියෙන ඒරියා එක ඒ මම පස්සේ ඔයගොල්ලන්ට මේ naming parts කියන එක පස්සේ කරනවා. මේකේ බලන්න wings වල වෙනස් වෙලා තියෙන විදිහ. මේ aircraft එක පිටිපස්සේ fin එක කැලි දෙකකට තියෙන්නේ. ඉතින් දැන් මුලේ ඉඳලා ගත්තොත් එහෙම මේ aircraft ටික වෙනස් වෙලා වෙන capabilities තමයි වැඩි කරලා තියෙන්නේ හැම එකකින්ම. ඒකේ කරන්න පුළුවන් හැකියාව කරන්න පුළුවන් වැඩ තමයි මේ වැඩි කරලා තියෙන්නේ. ඒ වයිදී engine, wings, fuselage අනිත් instrument ගොඩාක් ඒවා වෙනස් වෙලා තමයි අද තියෙන තත්ත්වයේ ඔය නවීන aircraft අද තියෙන new aircraft වල concept එකට අවිලා තියෙන්නේ. අපි ඊළඟට යමු. මේ තියෙන MiG-27 කියන aircraft එක අපේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තියෙන මේ aircraft එක. මේකේ wings variable කියන්නේ මේක මේ variable swept ground attack aircraft එක. මේකේ wings එහාට මෙහාට වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඒකෙන් ඒකේ වාසිය තියෙන්නේ ඇවිල්ලා ස්පීඩ් එකත් එක්ක එතකොට ගෙනියන්න පුළුවන් බරත් එක්ක ඒ variables මේ wings variable වලින් සෑහෙන වැඩ ගන්න පුළුවන් aircraft එකක්. ඒක පස්සේ ඒ ගැන සාකච්ඡා කරනවා.
මේ aircraft එක ඉස්සෙල්ලාම හදලා තියෙන 1970 සෝවියට් යුනියන් එකේ අපි ඊළඟට දැන් ඔයගලන්ට පේනවා අර MiG 25 එක වගේම මේ aircraft එකත් පිටිපස්සේ fin එකේ කැලි දෙකකට තියෙන්නේ මේකත් variable wing aircraft එකක් මේකෙත් wings ඉස්සරහට පස්සට කරන්න පුළුවන් ඒකෙන් මේක ස්පීඩ් එක ගෙනියන්න පුළුවන් බර ප්‍රමාණය අනුව තමයි ඒ concept එක introduce කරලා තියෙන්නේ හැකියාව තමයි වැඩි කරලා තියෙන්නේ මේ aircraft එකත් මේක බොහොම famous aircraft එකක් F-14 Tomcat කියන US Air Force US Navy පාවිච්චි කරන aircraft එකක් 1974 තමයි ඉස්සෙල්ලාම මේක aircraft එක fly කරලා තියෙන්නේ ඔයගොල්ලන්ට පේන්නේ ස්ක්‍රීන් එකේ F-14 කියන aircraft එක මේක carrier based aircraft එකක් මේ ඔයගොල්ලෝ කියන්නේ naval pilot का पाविච්චි කරන aircraft එක US Air Force වගේ අපි ඊළඟට බලමු ඒ ඉස්සෙල්ලා බැලුවේ අපි F-14 කියන aircraft එක Tomcat කියන aircraft එක මේ ඊට පස්සේ හදපු aircraft එක F-15 Eagle කියන aircraft එක McDonnell Douglas company එකෙන් හදලා තියෙන ඇමරිකන් twin engine aircraft එක මේකත් බොහොම famous aircraft එකක් all weather tactical fighter එකක් අපි ඊළඟට F-15 වලට පස්සේ ඇමරිකාව ඊට පස්සේ හදන්නේ F-16 කියන aircraft එක 1974 තමයි first flight එක කරලා තියෙන්නේ මේකේ බලන්න මේකේ දැන් අර තියුණ concept එක නෙමෙයි තනිකරම ටිකක් කියන්නේ ගොඩක් වෙනස් වෙලා තියෙනවා මේකේ jet intake එක තියෙන්නේ යට බඳේ යට තියෙන්නේ මේකේ මේ පින්තූර නම් ගොඩක් පැහැදිලිව පේන්නේ ඒක wings වෙනස් වෙලා තියෙනවා එතකොට මේක 1974 තමයි ඉස්සෙල්ලාම fly කරලා තියෙන්නේ අපි ඊළඟට මේ පේන්නේ ගොඩක් තවත් famous aircraft එකක් මේක ground attack aircraft එක මේක use කරා මෑතකදී අපේ මේක හදලා තියෙන 1977 මේකේ තියෙන turbo fan engine දෙකක් ඔයගොල්ලන්ට පේනවා මේ engine දෙක fuselage එක දෙපැත්තේ ලොකුවට තියෙනවා මේකේ ගොඩක්
payload එක කියන්නේ බෝම්බ ප්‍රමාණයක් අරන් ගිහිල්ලා මේ use කරන්න පුළුවන් මේ attack කරන්න පුළුවන් aircraft එක Operation Desert Storm කියන යුද්ධය කියන්නේ ඉරාකයට විරුද්ධව කරපු යුද්ධයේදී ගොඩක් use කරා මේ aircraft එක ground attack වලට අපි ඊළඟ slide එක බලමු MiG-29 කියන aircraft එක මේ පේන්නේ මේක Russian Soviet Russia වල aircraft එක මේකේ ඔයගොල්ලන්ට පේනවා අර ඉස්සෙල්ලා වගේ අර MiG-52 MiG-25 වගේ එතකොට F-14 Tomcat වගේ MiG-29 එකෙත් තියෙනවා මේක fin එක දෙකක් තියෙනවා ඒ aircraft එකේ බොහොම famous aircraft එකක් MiG-29 කියන එක twin engine දෙකක් තියෙනවා මේ aircraft එකේ ගොඩක් රටවල් පාවිච්චි කරන මේ aircraft එක Soviet Russia තමයි මේ aircraft එක ඉපදලා තියෙන්නේ. අපි ඊළඟට මේ aircraft එක F-117 Nighthawk කියලා අපි කියනවා. මේක තමයි stealth කියන concept එක ඉස්සෙල්ලම ඒ කියන්නේ radar වලට නොපෙනී යෑමේ හැකියාව තියෙන ප්‍රථමයෙන්ම හදපු aircraft එක මේක first flight එක කරලා තියෙන 1983 අපි ඊළඟට messages මේ තියෙන B2 කියන බෝම්බ එක දැන් බලන්න මේකේ සම්පූර්ණයෙන්ම මේකේ fuselage එක වෙනස් අර wings බලන්න wings හැදිලා තියෙන විදිහ තනිකර මේ අපි කියන අර පියාඹර පිරිසියක් වගේ ඒ වගේ concept එකක් මේ ඉස්සෙල්ලාම මේ concept එක මේ විදිහට aircraft එකක් develop කරලා තියෙන්නේ ඇත්තටම ජර්මනියෙන් තමයි මේ concept එක ඉස්සෙල්ලාම study කරලා aircraft එකක් හදලා තිබුණේ World War II කාලේ ඊට පස්සේ ඒක study කරලා තමයි මේ B2 බෝම්බ එක American US මේ Northrop Corporation එක මේ company එක Grumman Corporation එක හදලා තියෙන්නේ. ඒකට first flight එක කළේ 1988. ඊළඟ බලමු අපි. අපි බලමු දැන් F-117 එකේ වීඩියෝ එකක්. I got leader 3 on the case for Delta. Brother. AFM, they can taxi to hold short at Foxtrot South. Roger that. Are you visual with the T5 Galaxy at the western end? Austrian 5. Is that the white one? Paper. Roger. Should be a master in that approximate area for you. Thunderbird, squawk 7004. Go ahead, Grant. Thunderbird, squawk 7004. අපි ඊළඟට බලමු F-22 Raptor කියන aircraft 1997 වල තමයි first flight එක කළා තියෙන Lockheed Martin
කියන කම්පැනියෙන් හදලා තින්නේ. මේක American aircraft එකක්. twin engine තියෙන. අපි ඊළඟ බලමු. මේකට පස්සේ තියෙනවා F-35 කියලා aircraft එකක්. මේක අර VTOL කියන concept එකේ තියෙන අපිට take off and landing කරන්න පුළුවන්, vertically take off කරන්න පුළුවන්, land කරන්න පුළුවන් හැකියාව තියෙන aircraft එකක්. මේක තමයි නවතම ඇමරිකාවේ තියෙන අලුත්ම තාක්ෂණය අතරින් දියුණුම aircraft එක. VTOL concept එකට හදලා තින්නේ මේ Lockheed Martin company එක. 2009 තමයි මේ first aircraft එක fly කරලා තින්නේ. අපි අදට මෙතනින් මේ වීඩියෝ එක ඉස්සලා බලන්න SR-71 කියන aircraft එකේ SR-71 Blackbird, America's old super spy plane, is still the world's fastest jet. මේක තමයි තාමත් world fastest jet එක කියලා කියනවා. The sleek and sinister SR-71 Blackbird looks like it belongs in a science fiction movie. Though in fact the jet black spy plane proved far more successful at outrunning enemy missiles than any of the spaceships depicted in Star Wars. Though retired in the 1990s in favor of spy satellites and recon drones, it doesn't look like any modern designs are likely to challenge the Blackbird's record as the fastest manned aircraft ever. Stealthy Speedster. As Cold War tensions heightened during the 1950s, the Central Intelligence Agency, CIA, began flying the U-2 spy plane to keep tabs on the Soviet Union's fast-expanding nuclear weapons capabilities. Ungainly and relatively slow-moving, the U-2 relied upon its ability to fly at extremely high altitudes to avoid enemy fighters and early surface-to-air missiles. The intelligence provided by U-2s in 1962 uncovered the Soviet nuclear missiles deployed to Cuba, leading to the dramatic events of the Cuban Missile Crisis. But the U-2s also provoked diplomatic incidents because they simply couldn't fly high enough to avoid Russian SA-2 surface-to-air missiles. A U-2 was shot down in 1960 and its pilot Gary Powers captured, triggering an embarrassing diplomatic row. Another U-2 was shot down during the Cuban Missile Crisis, killing the pilot and escalating tensions between Moscow and Washington at a critical moment. 5 Taiwanese U-2s were shot down over China. American engineers realized altitude was no longer an adequate defense, and in 1957 began working on a plane for the CIA that they hoped Soviet radar would be unable to detect and that could outrun any missiles fired at it. The Lockheed Skunk Works factory ultimately developed the A-12, codenamed Archangel. The prototype was first tested in Area 51 in 1962, and in the end, 15 A-12s were produced. CIA Lockheed A-12s flew a total of 29 spy missions over North Korea and Vietnam through 1968 in Operation Black Shield, losing 6 aircraft to accidents. Intelligence gathered by A-12 helped the CIA to map out North Vietnamese air defenses and locate the USS Pueblo after it was hijacked by North Korea. The Air Force developed prototypes of an interceptor version, the YF-12, and later considered a high-speed bomber, the B-71, coming numerically after the XB-70 Valkyrie bomber that never entered production. There was even a bizarre M-21 drone carrier that launched a D-21 spy drone off its back. However, none of these spin-offs entered service, and the A-12 was retired in favor of an Air Force-operated variant, the SR-71. The Blackbird could sustain speeds above Mach 3, with a so far unbroken manned flight record of Mach 3.3 or 3.5. 3.3 is confirmed, while Mach 3.5 is claimed by pilot Brian Scholl to have been achieved while outrunning a missile over Libya in 1986. That speed is actually even more impressive than it seems, because while later Soviet MiG-25 and MiG-31 fighters could attain Mach 3, they could only do so for brief periods on afterburners, the aerial equivalent of an energy-burning sprint.
The SR-71 could sustain Mach 3 flight for 90 minutes, at which points it required in-flight refueling. A Blackbird once set the record for flying from New York to London in 1 hour and 54 minutes. In effect, by the time it took a SAM missile system to lock onto an SR-71 traveling at Mach 3 and launch a missile, the Blackbird was already moving beyond the effective range of the missile. But Lockheed wasn't just counting on speed to eat the Blackbird. Operational airplane intentionally designed with a reduced radar cross-section to minimize the chance of detection. The Blackbird's chines, the knife-like tapered edges of the fuselage, were even coated with early radar-absorbent iron ferrite paint to help lower radar detection ranges. The chines were also found to provide additional lift and greater aerodynamic stability. However, the Blackbird wasn't a stealth plane by modern standards. It had a cross-section of 10 square meters, which Soviet radar technology soon proved capable of detecting anyway. Adding to the problem was the enormous heat exhaust plumes the SR-71's engines generated, which disrupted the air particles behind it in a manner visible to radar. Fortunately, the Blackbird also mounted a radar jammer and other electronic countermeasures for confusing enemy missiles. To cap it all off, it was capable of sustained flight at 85,000 feet, another unbroken record, and employed an astro-inertial navigation system that used the stars overhead to calculate the plane's position. An impressive record. The first operational SR-71 unit was activated in 1968, based at Kadena Air Base in Okinawa, Japan. The locals nicknamed the recon birds Habu, pit vipers, a nickname which stuck among Blackbird pilots. They went on to fly numerous reconnaissance missions over Vietnam, and while the plane performed well, it seems those who would want to take the plane down as the ultimate trophy were catching up. American pilots soon discovered that the Blackbird's reduced radar cross-section wasn't an effective defense by itself. Russian-made radars were powerful enough to track the Habu and launch missiles. However, they learned the SR-71's speed did not work as a defense. Around 800 missiles were fired at Blackbirds over Vietnam alone, but not a single one was lost to enemy fire, although one CIA A-12 did take a piece of shrapnel from an SA-2 missile that exploded 100 meters away. Blackbirds went on to fly over 3,551 reconnaissance missions over the next 30 years, flying over the Middle East, North Africa, Europe, and Asia. 11 SR-71s were lost in accidents, though all but one pilot survived. Not one was lost to hostile fire. Blackbird pilot Colonel James Shelton Jr. recounted how his plane flew an epic 11.5-hour mission to photograph Israeli army positions near the end of the Yom Kippur War. Along the way, he overflew Egyptian airspace and was tracked by multiple radar sites and interceptors, but none of them could keep up. The photos he took later established that Israeli troops were further in Egyptian territory than they had admitted, leading the U.S. to successfully ප්‍රශ්න අහලා දෙනවා සමහරක් කට්ටිය 1945 වල ඇටොමික් බෝම්බ් එක දාන්න යූස් කරපු එයාක්‍රාෆ්ට් එක මොකද B-29 Fortress එයාක්‍රාෆ්ට් එක. ඒක අපි කතා කරා ඊට ඉස්සෙල්ලා බෝම්බ් එක. ඊට පස්සේ තව එක්කෙනෙක් අහලා තියෙනවා මේ එන්ජින් දෙකක් තියෙන එකේ වාසිය මොකක්ද කියලා. ඒකේ තියෙන වාසිය ඇවිල්ලා එක එන්ජින් එකක් ෆේල් වුණොත් ඒ කියන්නේ මොකක් හරි කාර්මික දෝෂයක් හින්දා නැවතුණොත් අනිත් එන්ජින් එකෙන් ගමන් කිරීමේ හැකියාව. ඕගොල්ලන්ට මේ අහලා තියෙන ප්‍රශ්න හැබැයි ගොඩක් දේවල් ඉන්ටර්නෙට් එකෙන් බලා ගන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ ගැහුවා නම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරා නම් මේ තියෙන ප්‍රශ්න වලට ඔක්කොම උත්තර තියෙනවා. කොන්කෝඩ් එක දැන් පෙන්ෂන්ද කියලා අහලා තියෙනවා එක්කෙනෙක්. ඔව් පෙන්ෂන් තමයි. කොන්කෝඩ් එක no more use කරන්නේ අර ඇක්සිඩන්ට් එකෙන් පස්සේ. තව මොනවද අහලා තියෙන ප්‍රශ්න?
ගොඩක් ප්‍රශ්න තියෙනවා මේ ඕගොල්ලන්ට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරා නම් හොයාගන්න පුළුවන්. ඉතින් අපි අද මෙතනින් සෙෂන් එක නවත්තමු. ඊළඟ සතිය අපි දැනුම් දෙන්න තියෙන දවස සන්ඩේ නෙමෙයි. බොහෝ වෙලාවට වෙන්ස්ඩේ වගේ වෙන්න පුළුවන්. අපි දැන් මේ ඉතිහාසයේ ගුවන් යාන විකාශන වෙති ඉතිහාසයේ ගොඩක් දුරට බලලා ඉවරයි. අපි ඊළඟට පටන් ගන්නවා මේ එයාක්‍රාෆ්ට් එක නේමින් පාර්ට්ස් කියන එක. ඒ කියන්නේ එයාක්‍රාෆ්ට් එකේ තියෙන කොටස් අඳුනා ගැනීම සහ ඒන් කරන ඒ කොටස් වලින් කරන ක්‍රියාකාරීත්වය පිළිබඳ සාකච්ඡා කරන්න ඊළඟ සෙෂන් එකේදී. බොහොම ස්තුතියි සියලු දෙනාටම සම්බන්ධ වුණාට. ප්‍රථමයෙන්ම මේ කනගාටු ප්‍රකාශ කරනවා ඉස්සෙල්ලා වෙච්ච අපේ ටෙක්නිකල් ෆෝල්ට් එක ගැන. අපිට IT ප්‍රොබ්ලම් එකක් තිබුණා මෙතන. ඒකින්ද ගොඩක් පැයක් විතර අපිට අපේ කාලය මේ අපේ වැය කරන්න උනා ඒ සම්බන්ධයෙන් සමා වෙන්න ඕනේ. කොට මේ සියලු දෙනාටම රැඳී හිටියට බොහොම ස්තුතියි. අපි ඊළඟ සතියේ හම්බෙමු. අද ඔයගොල්ලෝ මම හිතනවා ස්ක්‍රැප් බුක් එක හදන්න පටන් ගන්න ඇති කියලා හැමෝම අපේ ආස්කවුට්ලායි එතකොට මෙතන සමහරක් ආස්කවුට්ලා නොවන ග්‍රවුන්ඩ් ස්කවුට්ලාත් ඉන්නවා. ඒ කට්ටියත් බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් ආස්කවුට් ෆ්ලයින් බැජස් ටික කරන්න. ඒ බැජස් ටිකට අවශ්‍ය දැනුම සහ ඊට වැඩියෙන් තමයි මේ කරන්නේ. ඒකින්ද මේ ස්ක්‍රැප් බුක් එක හදන්න ඕනේ. ඒගොල්ලන් ඒ බැජස් වලට වෙනම උගන්වන්නේ නැහැ. ඒකින්ද දැන් පටන් ගන්න ඉතිහාසයේ ගුවන් යාන ඉතිහාසයේ ඉඳලා පටන් අරගෙන ක්‍රමක්‍රමයෙන් ට්‍රාන්ස්පෝර්ට් එයාක්‍රාෆ්ට් එක ඉඳලා වෙනස් වෙච්ච විදිහයි ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන්. ඔයගොල්ලන් ඔක්කොම ඩීටේල්ස් ඩවුන්ලෝඩ් කරලා හදා ගන්න පුළුවන්. මම මගේ දැන් මේ ගියපු වීඩියෝ එකත් අපි පබ්ලිෂ් කරලා තියෙනවා. ඒකිනුත් බලා ගන්න පුළුවන් මොන මොන එයාක්‍රාෆ්ට්ද අපි විස්තර කරේ කියලා. එතකොට අද අපි විස්තර කරා යුද ගුවන් යාන. ඒ කියන්නේ රයිට් බ්‍රදර්ස් ලගේ එයාක්‍රාෆ්ට් එකෙන් පස්සේ ඉඳලා අද දක්වා තියෙන යුද ගුවන් යාන වැඩි දියුණු වෙච්ච හැටි. ඉතින් ඒකත් ඕගොල්ලන්ගේ ස්ක්‍රැප් බුක් එකට මේ අප්ඩේට් කරන්න ඕනේ, ලියන්න ඕනේ. පින්තූර අලවලා ඒ එයාක්‍රාෆ්ට් වල විස්තර ලියන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට මේ හැමදේම විස්තර දැනගත්තාම තමයි ඕනේ කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවත් උත්තර දෙන්න පුළුවන්. ඉතින් මම දැන් concept ටිකක් කිව්වා VTOL කියන concept එක. ඊට පස්සේ AR2R refueling කියන ඒවා දැන් ඉන්ටර්නෙට් එකේ පුළුවන් ඔයගොල්ලන්ට සර්ච් කරලා බලන්න, වැඩි විස්තර බලන්න පුළුවන්. වීඩියෝස් තියෙනවා YouTube එකේ, ඒවත් බලන්න. බලලා ඔයගොල්ලන්ගේ දැනුම වැඩි කරගන්න. ගොඩක් බොහොම ස්තුතියි. Thank you very much. Good night everybody.